හොඳයි. අයිබෝන් දරුවනේ. අද අපි සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් වෙන්නේ සාහිත්‍ය පැත්තෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා ව්‍යාකරණ කොටසකට අපි අද අපේ අවධානය යොමු කරන්න සූදානම්. පුතේ වාක්‍ය රීති කියන කොටස සම්බන්ධයෙන් අද අපි අවධානය යොමු කරන්න සූදානම්. එතකොට මේ වාක්‍ය රීති කිව්වට පස්සේ උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට බොහෝමයක් මේ වාක්‍ය රීති සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන සිංහල විෂය ඉගෙන ගන්නවා නම්. එතකොට දරුවනේ මම මුලින්ම අද සාමාන්‍යයෙන් සරලව වාක්‍යයක අපිට ප්‍රධාන වශයෙන් පුතේ වාක්‍යයේ ඉන්න කර්තෘ කර්මය ආඛ්‍යාතේ මෙන්න මේ කියන කොටස් ටික අපිට අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. දැන් මම සරලව ගත්තොත් දරුවනේ මල්ලි මල් කඩයි. පුතේ දැන් මෙන්න මේ වාක්‍ය සරලව ගත්තොත් මේකට අදාළව අපි දැනගන්න ඕනේ මේකේ කර්තෘ කවුද කර්මය කවුද ආඛ්‍යාතේ කවුද. මොකද මෙන්න මේ කියන කොටස් ටික වාක්‍ය ඇතුලේ හරියට අවබෝධ නොවුනොත් ඒක අපිට වාක්‍ය නිර්මාණය සඳහා පුංචි බාධාවක් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේකේ කර්තෘ පුතේ මම නිකන් වාක්‍ය රීති වලට එන්න කලින් නිකන් සරලව දරුවන්ට කියලා දෙන්නේ අපිට වාක්‍යයේ කර්තෘ විදියට හම්බ වෙන්නේ මෙන්න මේ මල්ලි කියන නාමපදේ. එතකොට මේකේ කර්මයේ විදියට දරුවනේ අපිට හම්බ වෙනවා මල්. කඩයි කියන්නේ ආඛ්‍යාතය. දැන් ඔයාලට වාක්‍යයේ ඉන්න කර්තෘ හොයා ගන්න ඕන නම් අහන්න පුතේ මල් කඩන්නේ කවුද? මල් කඩන්නේ මල්ලි. එතකොට පුතේ අන්න අපිට වාක්‍යයේ මේ කියන ප්‍රධානිය විදියට හම්බ වෙනවා මෙන්න මෙයා. පැහැදිලිද? දැන් මෙයාට අනුව තමයි ආඛ්‍යාතය අපි හදන්නේ නිතරම. මෙතන බහුවචනයක් තිබුණා නම් මෙතන ආඛ්‍යාතය බහුවචනයි. මෙතන ඒක වචනයක් තිබුණම ආඛ්‍යාතය ඒක වචනයි. දැන් සරලව වාක්‍ය කර්තෘ කර්මය ආඛ්‍යාතය. එතකොට මෙන්න මේ ටික හඳුනගත්තට පස්සේ මම දැන් යනවා වැදගත්ම කොටසට. උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 15ක කොටසක් ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට ලබා ගන්න තියෙනවා. අන්නේ ලකුණු 15 ඉලක්කගත කරමින් තමයි දරුවනේ මම මේ කොටස දරුවන්ට උගන්වන්නේ. වාක්‍ය රීති සම්බන්ධව දැනුම තියෙන්න ඕන එක් පැත්තකින් මේ ලකුණු 15 ලබා ගැනීම සඳහා. මම මේ සඳහා මුලින්ම අවධානය යොමු කරනවා අපිට එනව රීති කීපයක් තියෙනවා. ඒ අතරින් මම කොටසින් කොටස ඔයාලට මේ විදියට උගන්වන්න සූදානම්. එතකොට දරුවනේ මේ වාක්‍ය රීති සම්බන්ධයෙන් අපිට මුලින්ම තියෙනවා මෙන්න මෙහෙම රීතියක්. අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන නාම පදයක් යම් කිසි වාක්‍යයක උක්තේ ලෙස යෙදුනොත් එහි ආඛ්‍යාතය ඒක වචනයෙන් යෙදේ. පැහැදිලිද? දැන් මම උදාහරණයක් ගන්න ළමයි මෙන්න මෙහෙම. ගස් වැටෙයි. පුතේ අප්‍රාණවාචී නාම පදයක් වාක්‍යයක උක්තේ ලෙස යෙදුනොත් එහි ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕන. දැන් මම කිව්වා ඒක වචන උනත් එකයි මේක බහුවචන උනත් එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ගස්. මෙයා බහුවචනයි. අපි ගත්තොත් ගස වැටෙයි. ගස වැටෙයි. දැන් පටලව ගන්න එපා දරුවනේ. ගස් කියන්නේ බහුවචනයි. හැබැයි අපිට රීතිය තියෙන්නේ අප්‍රාණවාචී ඒකවචන හෝ බහුවචන නාම පදයක් වාක්‍යයක උක්තේ ලෙස යෙදුනොත් එහි ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕන. දැන් මෙයා බහුවචනයි මෙයා ඒක වචනයි. ගස් පුතේ මෙයා අප්‍රාණවාචී නිසා අපිට රීතියට අදාළව තියෙන්නේ ආඛ්‍යාතේ ඒක වචනෙන් තියන්න ඕන. විභාගෙදී ඔයාට දෙනවා ගස් වැටෙති කියලා. සදොස්තෙන් එතොත් නිදොස් කළ යුතු වාක්‍ය අතරදී ඔයා දැනගන්න ඕන. එතකොට මෙන්න අප්‍රාණවාචී නාම පදයක් අප්‍රාණවාචී නාම පදයක් යම් කිසි අවස්ථාවක වාක්‍ය උක්තේ ලෙස යෙදුණොත් මොකද වෙන්නේ? එයා අනිවාර්යෙන් ආඛ්‍යාතේ ඒක වචනෙන් තියන්න ඕනේ. තාරකා දැන් තව එකක් ගත්තොත් දරුවනේ තාරකා අහසේ බබලයි
බබලයි. දැන් පුතේ මතක තියාගන්න තාරකා අහසේ බබලති වෙන්නේ නැහැ. බබලයි. හොඳට මතක තියාගන්න ඒක. හරිද? එතකොට අපි පළවෙනි රීතිය විදියට ගත්තේ උදාහරණ දරුවෝ පුළුවන් නම් පොත්පත් තියාගෙන මේවා සඳහන් කරගන්න. අප්‍රාණවාචී නාමපදයක්. අපි දන්නවා අප්‍රාණවාචී කියන්නේ පණ නැති පද. අප්‍රාණවාචී නාමපදයක් යම්කිසි වාක්‍යයක උක්තිය ලෙස යෙදුනොත් එහි ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕන. ඒක වචනෙන් තියන්න ඕන. මෙතනට තාරකා අහසේ බබලති කියලා එන්නේ නැහැ. බබලයි. පැහැදිලිද? මේක තමයි අපිට සරලව මුලින්ම වාක්‍ය රීති කොටසේදී අපිට මුලින්ම හම්බ වෙන්නේ මෙන්න මේ රීතිය. එතකොට මේක පැහැදිලි දරුවන්ට. අපි යමු පුතේ ඊළඟට ඊළඟ රීතියට. ඊළඟ කොටසේදී තියෙනවා දරුවනේ හැබැයි අප්‍රාණවාචී නාමපදයක් සමග සිංහල භාෂාවේ තියෙනම ප්‍රත්‍ය දෙකක්. ඕ සහ හූ ප්‍රත්‍ය. ඕ සහ හූ ප්‍රත්‍ය. මෙන්න මේ ප්‍රත්‍ය දෙකෙන් එකක් යම් කිසි අප්‍රාණවාචී නාමපදයක් අගට එකතු වුණොත් එහි ආඛ්‍යාතය මොකද වෙන්නේ? බහුවචනෙන් තියන්න ඕනේ. පුතේ මෙන්න මෙහෙම ගන්න. ගංගා වෝ ගලති. ගංගා වෝ ගලති. දැන් මේ කතා කරන්නේ දෙවෙනි රීතිය. අප්‍රාණවාචී නාමපදයක් තමයි පුතේ ගංගා කියන්නේ. හරිද? දැන් ගංගා කියන පදයට අපිට එකතු වුණා ඕ කියන ප්‍රත්‍ය. ඒක කොහොමද කිව්ව පුතේ? මෙන්න ගංගා ධන ඕ සමානයි ගංගාවෝ. පැහැදිලිද? මේ දැන් අප්‍රාණවාචී නාමපදයක් අගට එකතු වුණා පුතේ ඕ ප්‍රත්‍ය. ඕ ප්‍රත්‍ය එකතු වුණා මොකද වෙන්නේ? ගංගාවෝ කියලා හැදුනා. රීතිය තියෙන්නේ මෙන්න මේ විදියට අප්‍රාණවාචී නාමපදයක් අගට ඕස් යන ඕ නැතිනම් හූ මේ දෙකෙන් එකක් ඕ සහ හූ ප්‍රත්‍ය එකතු වුණොත් එහි ආඛ්‍යාතය බහුවචනෙන් තියන්න ඕන. දැන් දරුවන්ට තව උදාහරණයක් ගත්තොත් පුතේ හොඳට මතක තියාගන්න. තාරකා වෝ බබලයි නෙමෙයි බබලති. බබලයි කියලා තියන්නේ බබලති. තාරකාවෝ ඕ ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. දැන් පැහැදිලි පුතේ අප්‍රාණවාචී පදයක් ප්‍රාණවාචී බවට පත් කරගන්න අපිට මෙන්න මේ ඕ සහ හූ කියන ප්‍රත්‍ය භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙවෙනි රීතිය විදිහට අපිට හම්බ වෙනවා යම් කිසි වාක්‍යයක හොඳට මතක තියාගන්න යම් කිසි වාක්‍යයක අප්‍රාණවාචී නාමපදයක් අගට මෙන්න මේ කියන ඕ සහ හූ ප්‍රත්‍ය දෙකෙන් එකක් එකතු වුණොත් එහි ආඛ්‍යාතය නිතරම බහුවචනෙන් තැබිය යුතුයි. බහුවචනෙන් තැබිය යුතුයි. දැන් පුතේ මතක් කරගන්න. දැන් හූ වලට උදාහරණයක් ගත්තොත් ගස් හූ වැනෙති. අපි නිකන් කලින් ගත්තා ඒ රීතියේදී ගස් සුළඟට වැනෙයි. මේකෙදි ගත්තොත් පුතේ ගස් හූ මෙන්න හූ කියන ප්‍රත්‍ය එකතු වෙලා. ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ ආඛ්‍යාතය මොකද කරන්නේ? අපි බහුවචනෙන් තියන්න ඕන. එහෙනම් දැන් පැහැදිලි දෙවෙනි රීතිය. මම ආයෙ මතක් කරනවා දරුවන්ට. යම් කිසි අප්‍රාණවාචී නාමපදයක් අගට ඕ සහ හූ ප්‍රත්‍ය මෙන්න මේ දෙකෙන් එකක් එකතු වුණොත් එහි ආඛ්‍යාතය බහුවචනෙන් තැබිය යුතුයි. බහුවචනෙන් තැබිය යුතුයි. දැන් පුතේ විභාගෙදී එන්නේ ඔයාලට සදොස් තැන් නැත්නම් නිදොස් කරන්න කියන කොටසේදී මෙන්න මේ විදියට දීලා ගංගාවෝ ගලයි කියලා දෙනවා. අපි දැනගන්න ඕනේ අප්‍රාණවාචී නාමපදයක් අගට ඕ ප්‍රත්‍ය එකතු වෙලා ආඛ්‍යාතය බහුවචනෙන් තියන්න ඕනේ කියලා. පැහැදිලි? අපි යමු පුතේ දැන් ඊළඟට රීතියට. සිංහල භාෂාවේ අපිට හම්බ වෙනවා සමූහාර්ථවාචී පද කියලා පද. සමූහයක් හඟවන පද. නේ? උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ කැල, පෙළ, රැළ, මුල, සමූහය මෙන්න මේවා අපිට සමූහාර්ථවාචී පද විදියට හම්බ වෙනවා. පුතේ තුන්වෙනි රීතිය විදියට අපිට පැහැදිලි කරගන්නේ යම්කිසි අවස්ථාවක අප්‍රාණවාචී නාමපදයක් සමග
මෙන්න මේ කියන සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් ඒකේ ආඛ්‍යාතය අපි තියන්න ඕනේ ඒක වචනෙන්. දැන් අපි මෙන්න මෙහෙම ගන්නවා. ගස් පෙළ වැනි. ගස් පෙළ වැනි අපිට වාක්‍ය නිර්මාණයේදී පුතේ මුලින්ම හම්බ වෙන රීති කීපය තමයි මේ. උසස් පෙළ ඔයාලට වාක්‍ය රීති කොටස ඉගෙන ගන්න තියෙනවා. වාක්‍ය රීතිවලදී උක්තාක්‍යාත පද සම්බන්ධයේදී මෙන්න මේ විදිහට මුලින්ම හම්බ වෙන කොටස් කීපයෙන් රීති අතර එක් රීතියක් තමයි මේක. මෙන්න තියෙනවා පුතේ අපිට අප්‍රාණවාචී පදය. මෙන්න තියෙනවා සමූහාර්ථවාචී පදය. දැන් මෙයාගේ අගට මෙයා එකතු වෙලා ගස් පෙළ වැනි. සමහර ළමයි හිතනවා පෙළාවට පස්සේ සමූහයක් අඟවන බහුවචන. හැබැයි ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕන. සමූහාර්ථවාචී පදයක් අප්‍රාණවාචී නාම පදයක් සමග එකතු වුණොත්. පැහැදිලිද? මේ එතකොට පුතේ දැන් මේකෙදි අපි තව උදාහරණයකට ගියොත් දරුවන්ට පැහැදිලි කරගන්න මෙන්න මෙහෙම ගන්න පුළුවන්. හරිද? ගංගා සමූහය ගලයි. ගංගා සමූහය ගලයි. දැන් මෙතන සමූහය කියලා මෙන්න භාවිතා වෙලා තියෙන සමූහාර්ථවාචී පදයක්. පුතේ මතක තියාගන්න සමූහාර්ථවාචී පදයක් එකතු වුණත් අප්‍රාණවාචී නාම පදයක් අගට ඒකේ ආඛ්‍යාතය ඒක වචනෙන් භාවිතා වෙන්නේ. ආඛ්‍යාතය ඒක වචනෙන්. පැහැදිලි? හරි. අපි යමු පුතේ දැන් ඊළඟ රීතියට. ඊළඟට පුතේ අපිට හම්බ වෙනවා මේ දැන් ප්‍රාණවාචී නාම පදයක් අගට මේ කියන සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් එහි ආඛ්‍යාතය බහුවචන වෙනවා. දැන් ඔන්න මං ඊළඟ 4 වෙනි කොටසට ගියේ. ප්‍රාණවාචී නාම පදයක් අගට මෙන්න මේ වගේ රළ, පෙළ, කැල, මුල, සමූහය, රෑන, රංචුව මෙන්න මේ කියන සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් එහි ආඛ්‍යාතය බහුවචනෙන් තියෙනවා. අපි ගමු උදාහරණයක්. සොර මුල, ගෙවල් කඩති. සොර මුල ගෙවල් කඩති. පුතේ මෙන්න දැන් මෙතන අපිට තියෙනවා ප්‍රාණවාචී නාම පදය සොරු. මේක අගට එකතු වෙලා තියෙනවා සමූහාර්ථවාචී පදය. අපි මතක තියාග පටලව ගන්න එපා දෙක. අප්‍රාණවාචී නාම පදයක් අගට එකතු වුණාම ඒක වචන වෙනවා. හැබැයි ප්‍රාණවාචී නාම පදයක් අගට සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් දරුවනේ එහි ආඛ්‍යාතය බහුවචනයි. එහි ආඛ්‍යාතය බහුවචනයි. හොඳට මතක තියාගන්න. තව උදාහරණයක් ගත්තොත් පුතේ අපි දැන් මින් රළ වෙරළට රැස් වෙයි. මෙහෙම කිව්වොත් හරිද? දැන් රැස් වෙයි කිව්වොත් හරිද? පුතේ හොඳට මතක තියාගන්න විභාගෙදි දෙන්නේ මෙන්න මෙහෙම. දැන් ඔයාට සදොස් තැන් නැතොත් නිදොස් කරන්න වෙලදී වාක්‍යයේදී වරද්දනවා. වාක්‍ය වලට වරද්දලා දෙනකොට මතක තියාගන්න ඔළුවට යන්න ඕන රීතිය. ප්‍රාණවාචී නාම පදයක් අගට පුතේ මෙන්න මේ කියන සමූහාර්ථවාචී පදයක්, සමූහයක් හඟවන පද, සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් එහි ආඛ්‍යාතය මොකද වෙන්නේ? මෙහෙම આવුත් මේක වැරදි. රැස් වෙයි නෙමෙයි රැස් වෙති වෙන්න ඕන. පැහැදිලිද? මතක තියාගන්න. එතකොට පුතේ ආයෙ මම මතක් කරනවා රීතිය. ප්‍රාණවාචී නාම පදයක්, ප්‍රාණවාචී නාම පදයක් අගට මෙන්න මේ කියන සමූහාර්ථවාචී පදයක් එකතු වුණොත් දරුවනේ එහි ආඛ්‍යාතය මොකද වෙන්නේ ළමයි? එහි ආඛ්‍යාතය අනිවාර්යෙන්ම බහුවචනෙන් තියන්න ඕන. හරිද? දැන් පටලව ගන්න එපා. හරි, පටලව ගන්න එපා. අපි යන්නරුනේ දැන් ඊළඟ රීතියට. සිංහල භාෂාවේ පුතේ අපිට හම්බ වෙනවා වී කියන නිපාතය. වී නිපාතය. හරි, වී නිපාතය. දැන්
මෙන්න මේ කියන වීනිපාතේ යම් කිසි වාක්‍යයක අගට යෙදෙනවා. එතකොට ඒකේ ඉන්න කතෘ මොකද වෙන්නේ? හරි. දැන් ඔන්න පොඩ්ඩක් අපි වාක්‍ය පුතේ පොඩ්ඩක් සංකීර්ණ පැත්තකට යනවා. එහෙමත් විදිහට අර මුල් අපිට මුල්ම හරියදී හම්බ වෙන රීති තමයි මම දැන් දරුවට මුලින් කියලා දුන්නේ. අපිට හම්බ වෙන පුතේ මෙන්න මෙහෙම දැන් වාක්‍යයක්. හරි. බාලි කාව්‍යයන් හොරෙන් බලාවි. පුතේ මතක තියාගන්න. මෙන්න මේ කියන සිංහල භාෂාවේ සඳහන් වන මේ වී නිපාතය. හරි. වී නිපාතය රීතිය මතක තියාගන්න. සිංහල භාෂාවේ තියෙන වී කියන නිපාතේ යම්කිසි වාක්‍යයක අගට යෙදුනොත් එහි සිටින කතෘ අනුක්ත රූපයෙන් තැබිය යුතුය. අනුක්ත රූපයෙන් තැබිය යුතුය. සින්දුකුත් තියෙන බාලිකාවියන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලානුවන් මතකයිනේ. එතකොට පුතේ මතක තියාගන්න බාලිකාවියන් හොරෙන් බලාවි. වී නිපාතය මතක් වෙනකොටම මතක තියාගන්න. එහි සිටින කතෘ අනිවාර්යෙන්ම අනුක්ත ස්වභාවයෙන් යෙදෙන්න ඕන. මෙන්න මෙහෙම තව උදාහරණයක් ගත්තොත් ගැහැණුන් පද හදාවි. ගැහැණුන් පද හදාවි. පුතේ මතක තියාගන්න මෙන්න මේ විදියට භාවිතා වෙන අවිනිශ්චිතාර්ථයේ වීනිපාතය අපි දන්නේ හරියටම වෙයිද කියලා. අවිනිශ්චිතාර්ථයේ වීනිපාතේ යම්කිසි වාක්‍යයක අගට යෙදුනොත් එහි සිටින කතෘ අනුක්ත ස්වභාවයෙන් තැබිය යුතුය. දැන් විභාගෙදි දෙනවා මෙතනට ගැහැණුන් නෙමෙයි. හරි. දැන් මෙයා උක්ත කරනවා අපිට. මෙයා උක්ත කරලා ආඛ්‍යාති මෙහෙම දෙනවා. නැත්තම් මෙතන බාලිකාවන් මෙතන බාලිකාවියෝ හොරෙන් බලාවි කියලා දුන්නාට පස්සේ මතක තියාගන්න ඕන වීනිපාතේ භාවිතා වෙලා තිබුණොත් එහි සිටින කතෘ අනිවාර්යෙන්ම උක්ත ස්වභාවයෙන් නෙමෙයි අනුක්ත ස්වභාවයෙන් තියන්න ඕන. හොඳට මතක තියාගන්න. හරිද? මේව පටල ගන්න එපා පුතේ. මේ වගේ රීති විභාගෙට අපිට භාවිතා වෙනවා. හොඳයි දරුවනේ. අද එහෙනම් අපි තවත් හොඳයි මම තවත් රීති කීපයකින් අපි නැවත හමු වෙනවා. අදට අපි මෙන්න මේ විදියට තමයි උක්තාඛ්‍යාත පද සම්බන්ධය කෙරේ අවධානය යොමු කරේ වාක්‍ය රීති සම්බන්ධයෙන්. එහෙනම් දරුවනේ වාක්‍ය රීතිවල තවත් කොටසකින් මම ඊළඟ දවසේදී හම්බ වෙනවා. ඒ වගේම මතක් කරනවා උසස් පෙළ විභාගයේ 2021 22 23 වර්ෂයන් වල ඉන්න දරුවන්ට අපේ ඔන්ලයින් පන්තිය දිවයිනේ සිටින ඕනෑම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන් නිබන්ධන අපි ඕගොල්ලෝ ගාවට එවනවා. එහෙම සහභාගී වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් 077යි 569යි 1219 කියන අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් තියන්න ඔයාලා අපේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අදට අපි පන්තිය මෙතන නවත්තනවා. සියලු දෙනාට ආයුබෝවන්.